समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ලංකා වාසී සදහවතුන්ට පමණක් නෙමෙයි සමස්ත ලෝකවාසී සදහවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ පානදුරේ පදිංචි නෙවිල් කුරේ ඉන්ද්‍රානි කුරේ චන්ද්‍රානි කුරේ චිත්‍රානි කුරේ සහ ශ්‍රියානි හැරියට් මේ සහෝදර පිරිස එකතු වෙලා තමයි සහෝදර සහෝදරියන් එකතු වෙලා අද මේ උත්තුංග පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා මේ මහත්ම මහත්මීන්ගේ බලාපොරොත්තුව තමයි පයාගල වඩුගොඩ පදිංචි වී සිටි පී.බී. පොඩිසිඤ්ඤෝ ආරේ රැන්සෙනෝනා හරිනේ රැන්සෙනෝනා ඒ කියන්නේ සීයයි ආච්චි ඒ දෙන්න සිහිපත් කරන අතර එම් බර්නාඩ් කුරේ පී.බී. යසවතී කියන පියත් මවත් සිහිපත් කරනවා පී.බී. සුගතදාස පී.බී. චන්ද්‍රදාස පී.බී. සුමනසිරි කියන මාමාවරු තුන් දෙනා සිහිපත් කරනවා මාලින් කුරේ කේ.ඩී. සුනිල් කියන සහෝදරයන් දෙන්න මේ කවුරුත් මිය ගිය අය ඒ නිසා මේ සියලු තමන්ගේ ආච්චි සීයා පියා මව මාමාවරු සහෝදරයන් මේ ඔක්කොම සිහිපත් කරලා ඊට අමතරව අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේ මේ සියලු දෙනාටම පින් දීලා ඒ අයගේ සුගතිය ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ ප්‍රමුඛතම මුඛ්‍යතම ඊට අමතරව සිත ප්‍රාර්ථනා කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි දැනට දරුවෙකු බිහි කිරීමට සිටින තිලිනි
ඉමේෂා දියණියට සෙත් ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත දරු උපතක් සිද්ධ වේවා කියලා. මෙම මාස උපන්දිනයේ සමරන සුරංජ දීපාල්, තරිඳි කිසාලි, සනුති ෂෙනායා, සයුල් සස්මිතහා, චෙනිරු සස්මිත මේ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා. නදීෂාන් ප්‍රනාන්දුගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා, දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ලංකාව පත්ව සිටින අර්බුදයෙන් ඉක්මනින් ගොඩ ඒමටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නත් කියන මේ අරමුණු තියාගෙන තමයි අද දවසේ මේ මහා පින්කම සිද්ධ කරන්න කල්පනා කළේ. ඉතින් අපි ඉස්සෙල්ල බණපදයක් අහලා ඊට පස්සේ අපි පුණ්‍යානුමෝදනාව කරමු. පින්තුනි, බෞද්ධ ගුවන් විදුලිය විශේෂ ධර්මදේශනා මාලාවක් පවත්වාගෙන යනවා, ප්‍රඥා ප්‍රදීප කියලා. මේ ධර්මදේශනාවත් එයට සම්බන්ධ එකක්. එහිදී අපි අරමුණු කරන්නේ අපේ තරුණ දුවල පුතාලා. පින්නතුනි, තරුණ දරුවන් සුමගට ගැනීම සඳහා බෞද්ධ ගුවන් විදුලිය මේ තාක්කල් කළ සේවය මේ මෙපමණයි කියලා සීමා කරන්න බැරි තරම් බෞද්ධ ගුවන් විදුලිය වටා ඒ තරම් තරුණ පිරිසක් ඒක රාශී වෙලා ඉන්නවා. ඒ නිසා තව දුරටත් ඔවුන්ගේ චිත්ත සංතානය සකස් කරලා ඔවුන්ගේ චරිතය පියවරෙන් පියවර ඉදිරියට අරගෙන ඔවුන් තුළ ආධ්‍යාත්මයේ සැඟවී තියෙන කුසලතා එළියට අරන් කුසලතාවන්ගෙන් පරිපූර්ණ වූ තරුණ දරු පිරිසක් නිර්මාණය කරමින් අනාගතය රට බාර ගන්න පිරිස, එවැනි ගුණාත්මක පිරිසක් කිරීම තමයි මේ ප්‍රඥා ප්‍රදීප දහම් දේශනා මාලාවේ අපේක්ෂාව, බලාපොරොත්තු. මොකද පින්වතුනි, රටක සිටින ජීවනාලිය තමයි අපේ තරුණ දුවල පුතාලා. තරුණ පිරිස එදාට වඩා අද වෙනස්. ඔවුන් දැනුමින්, තාක්ෂණයෙන්, ඒ වගේම අවබෝධයෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා නිර්මාණාත්මක බවින් ගත්තත් අපේ තරුණ දුවල පුතාලා අතීතයට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා මේ තරුණ දරු පිරිස අපි හදාගත්තොත් රට අනාගතයේ අවංකව සේවය කරන, බොරුවෙන්, වංචාවෙන්, කපටිකමින්, අල්ලසින්, දූෂණයෙන් තොර දරු පිරිසක් මේ රට බාරගත් දවසට පින්නතුනි, මේ රට සුඛිත මුදිත වෙනවාට කිසිදු සැකයක් නැහැ. සමහර පැරණි අය අපි දන්නවා තණ්හා පොදි බැඳගෙන කටයුතු කරන ස්වභාවයක් සමහරුන්ගේ චරිතවල පේනවා.
නමුත් තරුණ දුවල පුතාලා ඒ අතරත් ඉන්න පුළුවන්. නමුත් බහුතරයක් අධික තණ්හාවට ලං වෙච්ච අය නෙවෙයි. ඒ අය තමනුත් ජීවත් වෙලා අන් අයටත් සේවයක් කරමින් ජීවත් වෙන්න කටයුතු කරන දරු පිරිසක් තමයි තරුණ තරුණියන්. ඒ අයට එවැනි දැක්මක් තියෙන අය. ඉතින් එවැනි දැක්මක් තියෙන පිරිසක් තව තවත් ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කළොත් පින්නතුනි කොයිතරම් පැහැබර අනාගතයක් නිර්මාණය කරන්න පුළුවන්ද? ඒක තමයි ප්‍රඥා ප්‍රදීප ධර්මදේශනා මාලාවේ අපේක්ෂාව. ඒ නිසා මෙවන් ධර්ම දේශනාවකට දායකත්වයේ ගන්න ලැබීමත් මහා පුණ්‍ය කර්මයක්. පින්නතුනි දරුවෙක් මේ ලෝකෙට උපදිනකොට ඒ දරුවගේ මනස හරි පිරිසිදුයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා පබස්සර මිදම් භික්කවේ චිත්තං. මේ හිත හරිම ප්‍රභාස්වරයි. ප්‍රභාස්වරයි කියලා කියන්නේ ඒ හිතේ දරුවෙක් මේ ලෝකෙට උපදිනකොට ඒ හිතේ ඊර්ෂාව, ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම, පලිගැනීම, තරංගය මේ වගේ චේතනා නැහැ. එහෙනම් මේ ලෝකේ හොඳම හොඳ මිනිස්සු පොඩි දරුවෝ. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ප්‍රබස්සර මිදම් භික්කවේ චිත්තං. මෙච්චර පිරිසිදු සිතක් තිබිච්ච දරුවෝන්ගේ ඒ සිත් අපිරිසිදු කලේ කවුද? ඒ සිත් අපිරිසිදු කලේ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. ඒ සිත් අපිරිසිදු කලේ පින්වතුනි වැඩි හිටියන් වන අපිමයි. දරුවන්ගේ හිත් කිලිටි කරේ දරුවන්ට මනසේ වැරදි චේතනා ඇති කලේ වැඩි හිටියන් වන අපි. ඒ නිසා ඒකට වැරදි කාර්යෝ වැඩි හිටියෝ. එක පැත්තකින් දෙමව්පියෝ, අනික් පැත්තෙන් ගුරුවරු, අනික් පැත්තෙන් වැඩිහිටි නෑදෑයෝ, අසල්වාසීන්, මේ අය තමයි අර පැහැබර සිත් කිලිටි කළ අය. ඒ නිසා ලොකු වෙනකොට දරුවෙක් තුරුණු වියටපත් වෙනකොට අපි දන්නෝ තුරුණු විය අවුරුදු 16 වෙනකොට උදා වුණත් තීරණ ගන්න ඕන අවුරුදු 18ක්වත් වෙනකොට. මොකද අවුරුදු 16 දී තීරණ ගැනීම ඒ තරම් ප්‍රඥා ගෝචර නැහැ. ඒ නිසා තීරණ අරගෙන ක්‍රියාත්මක වෙන්න ඕන පින්නතුනි අවුරුදු 18 පහු වෙනකොටයි. එතකොට දැක්මක් තියෙනවා. ප්‍රඥාවක් තියෙනවා. ගන්න තීරණේ දුරදිග හිතලා ගන්න. එවැනි ස්වභාවයක් ඇති කරගන්නට අවුරුදු 18ක්වත් වෙනකන් ඉන්න ඕන. මොකද අවුරුදු 16 15 16 17 වෙද්දී තරුණ දරුවන්ගේ සම්පූර්ණ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. එතකොට හිතෙන්නේ අපි තමයි සියල්ල දන්නේ කියලා. අම්මල තාත්තලා මොනවද දන්නේ? වැඩිහිටියෝ මොනවද දන්නේ? ඒ නිසා මේ වැඩිහිටියන් කියන දෙයක්, අම්මල තාත්තලා කියන දෙයක්, ගුරුවරයෙක් කියන දෙයක් ඒ තරම් සැලකිල්ලට ගන්නේ නැත්තේ ඒ මනසේ තියෙන වෙනස් වන ස්වභාවය නිසා. අනේ නිසායි ඒ වෙලාවේ තීරණාරං ක්‍රියාත්මක වෙන්න හොඳ නැහැ කියන්නේ. ඒ නිසා පින්නතුනි තීරණ ගන්න ඕන අවුරුදු 18ක්වත් වෙනකන් ඉඳලායි. එතකොට නිසි තීරණේ ගන්න.
මොකද දැන් බලන්න අම්මල තාත්තලාට අපි උපදෙස් දෙන්න යනවා අවුරුදු 16 17 18 වෙද්දී. හැබැයි පස්සේ අවුරුදු 35ක් විතර වෙනකොට අම්මල තාත්තලා ඉවසගෙන හිටියට මොකද? මනසින් hina වෙවි කමන්නේ පුතානේ දුවනේ කියලා ඉවසන් හිටියට දුවට අවුරුදු 30ක් 35ක් වෙනකොට කල්පනා කරනවා දුව පුතා කල්පනා කරනවා අපි ඇත්තට මොනවද දන්නේ අම්මලා තාත්තලා ජීවිතේ පරිණත වෙලා තියෙන අත්දැකීම් වලින් ඒ අත්දැකීම් වලින් තමයි අපිට උපදේශයක් දෙන්නේ ඒ නිසා ඒ උපදේශය කොච්චර වටිනවද ඒ නිසා ටික වයසට යන්න නැවතත් අම්මලා තාත්තලාගෙන් අහලා වැඩ කරන්න පටන් ගන්නවා. තරුණ විය කියන්නේ විප්ලවකාරී වියනේ. ඉතින් අන්න ඒ වයසේදී පින්නතුනි අපි තරුණ දරුවන්ට හිත ස්පර්ශ කරමින් ඒ දරුවන්ගේ හිත තුළ ඇතිවන චේතනා පිළිබඳව ඔවුන්ට වටහලා දුන්නොත් ඔවුන් යන වැරදි මගෙන් ඈත් වෙලා නිවැරදි මඟ ගමන් කරන්නට පෙළඹෙනවට සැකයක් නැහැ. ඒ නිසා මම අද කල්පනා කළා පින්නතුනි මේ මජ්ක්‍ධිම නිකායේ තියෙනව සූත්‍රයක් වත්ථූපම කියලා. මේ සූත්‍රයේ සඳහන් වෙනවා පින්නතුනි අපේ හිත තුළ ඇතිවන විවිධ කෙලෙස් සිතුවිලි 16ක් කෙලෙස් සිතුවිලි 16ක් එතකොට තරුණ හිත්වලට මේවා ඇතුළු උනේ මං කිව්වා බාහිර ලෝකෙන් සමාජයෙන් එහෙනම් තරුණ දුවල පුතාලා හිතන්න ඕන ඇත්තටම මගේ හිතේ මෙහෙම අදහසක් තියෙද තියෙනවා නම් මං ඒක ටිකෙන් ටික අඩු කර ගන්න ඕන කියලා. අපි බලමු මේ කෙලෙස් 16 මොකක්ද කියලා. 1. ඒකට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? විෂම ලෝභය. මොකද්ද විෂම ලෝභය කියලා කියන්නේ? දුවේ පුතේ විෂම ලෝභය කියලා කියන්නේ තමන්ගේ වස්තුවට ආශා කළා නිකන් ඉන්නේ අනුන්ගේ වස්තුවටත් ආශා කරනවා. එතකොට දැන් කවුරු හරි ලස්සන ඇඳුමක් ඇඳගෙන ආවොත් අනේ ඒක මට තිබුණා නම් ඔක තමයි ඇති වෙන ආශාව. කවුරු හරි හොඳ ආභරණයක් පැළඳගෙන ආවොත් අනේ ඒක මට තිබුණා නම් අන්න බලන්න. කවුරු හරි ප්‍රසිද්ධ වේගෙන යනවනම් අනේ ප්‍රසිද්ධිය මට තිබුණා නම් කවුරු හරි හොඳට මිල මුදලින් වත්පොහසත් තරුණ කෙනෙක් හරි වැඩිහිටි කෙනෙක් හරි වත්පොහසත්කමක් ඇති කරගත්තොත් අනේ මේ තරුණ කාලේ මට ඔය වත්පොහසත්කම තිබුණා නම් මම මේ විදියටයි වැඩ කරන්නේ ආන්න ඒ හැඟීමට කියනවා විෂම ලෝභය අවිද්‍යාව නෙමෙයි අවිද්‍යාව. මෙන්න මේ විෂම ලෝභය අපි තුල ඇති වෙනවා. මේ නිසා අපි වැරදි ක්‍රියාවන්ට යොමු වෙන්න පුළුවන්. දැන් කෙනෙක් ලස්සනට ඉන්නවනම් එයා පිරිසක් අතරට ගියාට පස්සේ කවුරුත් එයත් එක්ක කතා කරනවා නම් ජනප්‍රිය නම් අපේ හිතේ ඇති වෙන ඒ ජනප්‍රියත්වය මටත් තිබුණා නම් මාත් ප්‍රසිද්ධ වුණා නම් එහෙම කතා කරා නම් මාත් එක්කත් අන්න ඒ නිසා ඒ එක්කම ඇති වෙන මේ අවිද්‍යාවත් එක්ක පින්නතුනි අනිත් කෙනෙකුට ඊර්ෂ්‍යා කරලා එයාගේ කීර්තිය නැති කරන්න එයාගේ ජනප්‍රියත්වය නැති කරන්න එයාට හිංසාවක් කරන්න එයාගේ බඩු මුට්ටුවක් තියෙනවා නම් හොරකම් කරන්න බොරු කියලා රවට්ටන්න කේලම් කියලා කොටවන්න
අන්න ඒකයි මේ කියන්නේ මේ විෂම ලෝභය කියන එක හිත තුළ තියෙනවා නම් අපි අඩු කරගන්න ඕන. එකපාරට නැති කරගන්න බෑ. අඩු කරගන්න. මොකද ප්‍රතඥ ස්වභාවය තමයි අපේ අර වගේ දෙයක් ලස්සනට කෙනෙක් ඉන්නව දැක්කහම හොඳ වාහනයකින් අපි හිතමු කෙනෙක් එනවා තරුණ කෙනෙක් නැත්තම් වැඩිහිටි කෙනෙක් මටත් ඔය වගේ එන්න තිබුණා නම් ඔය වාහනේ මට තිබුණා නම් ඒක තමයි මේ විෂම ලෝභය කියන අදහසේ හැටි. ඒ නිසා හැම වෙලාවෙම ඒ අයගේ දේවල් වලට ගේ දොර වෙන්න පුළුවන්, ඉඩකඩම් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්, ආභරණ වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. මේ හැම එකටම ආශා ඇතිවීම තමයි මේ විෂම ලෝභය කියලා කියන්නේ. නිකං ආශාවක් නෙවෙයි. අනිත් එක්කෙනාට තියෙන දෙයට ඇති වෙන ආශාව. ඒ නිසා තරුණ දුවේ පුතේ ඔබත් හිතලා බලන්න ඇත්තටම මගේ හිතෙත් මේව ඇති වෙලා තියෙනවද? තියෙනවා නම් මම ඒව අඩු කරගන්න උත්සාහ කරන්න ඕන. මොකද කිසි වැඩක් නැහැ. අනුන්ගේ දේවල් වලට ආස කර කර ඒ පසුපස යන්න ගියට වැඩක් නැහැ. මගේ ධෛර්යයෙන්, මගේ උත්සාහයෙන් මම තැනකට එන්න උත්සාහ කරන්න ඕන. මොකද තරුණ දුවෙකුට පුතෙකුට ඕන තරම් නිර්මාණාත්මක හැකියාව තියෙනවා. ගෙදරින් මං යපෙන්න හොඳ නැහැ. අම්මලා තාත්තලාගේ කෑම බීම අරගෙන මම යපෙන්න නෙවෙයි. මම සශක්තියෙන් නැගී සිටින කෙනෙක් බවට පත් වෙන්න ඕන. අන්න ඔය අදහස තමයි ඇති වෙන්න ඕන. එහෙනම් අපි තුලින් ඉවත් වෙන්න ඕන ක්ලේශයක් තමයි මොකද්ද? විෂම ලෝභය. 2. ව්‍යාපාදය. ව්‍යාපාදය කියලා කියන්නේ අනුන් නැසේවා කියන අදහසයි. ව්‍යාපාද කියලා කියන්නේ අනුන් නැසේවා කියන. අනුන් නැසේවා කියලා කියන්නේ නිකන් යමකට තරහ ඇති වෙන එක නෙවෙයි. දැන් අපේ අපි ඇවිදගෙන යනකොට අපේ කකුල ගලක වදිනවා. එතකොට තරහක් එනවනේ. ඒ තරහ නෙමෙයි ව්‍යාපාදය කියන්නේ. ව්‍යාපාදය කියන්නේ අනුන් නැසේවා කියන අදහසයි. ඒ කොහොමද වෙන්නේ? දැන් අපිට තරහ ඇති වෙනවා ආකාර දෙකකට. එකක් තමයි තමන් වෙනුවෙන් තරහ ඇති කරගන්නවා. ඒකක්. වැඩියෙන් අපි තරහ ඇති කරගන්නේ තමන් වෙනුවෙන්. නැද්ද බලන්න හිතලා. දැන් මං ගෙදරින් එළියට බැස්සා. දැන් බෞද්ධයා ගුවන් විදුලි පරිසරයට එන්න. පොඩි දුරක් යනකොට තමයි පර්ස් එක මතක් වුනේ. එතකොට මොකද වෙන්නේ? පර්ස් එක නැතුවත් බෑ, ආයි යන්නත් බෑ. කේන්තිද නැද්ද? කේන්ති. මේකට අනුන්ද පලි තමන්ද? තමන්මයි. ඒ නිසා තමන් වෙනුවෙන් තමයි මේ තරහ ඇති කරගෙන තියෙන්නේ. ඔය වගේ කී වතාවක් අපි වෙනුවෙන් තරහ අරගෙන ඇද්ද? උදේ නැගිට වෙලාවෙ ඉඳලා රාත්‍රී නිින්දට යන කාලය අතර ගත්තාම කී වතාවක් අපි වෙනුවෙන් තරහ ඇති කරගන්නවා. අපි හිතමු මොනවා හරි මතක් කරනවා. කාගේ හරි නමක් කියලා හිතන්න. මතක් වෙන්නෙම නැහැ. දැන් හොඳටම දන්නවා. දැන් මේක හදිසි කියන්නත් ඕන කාට හරි. හැබැයි මතකට එන්නේ නැහැ. තරහද නැද්ද? තරහයි. අපි හිතමු කම්පියුටරේ ලැප් එකේ ඉස්සරහ වාඩි වෙලා මොනවා හරි ගන්න හදනවා. අවශ්‍ය දත්තයක්. හැබැයි අවශ්‍ය දත්තය ගත්තනම් අවශ්‍ය විස්තරය දෙන්න එපාය. මේකේ තිතක් අඩු නම් එන්නේ නැහැ විස්තරේ. හැබැයි අපිට මේක ටයිට්. ඉක්මනට ගන්නත් ඕන. එන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? අරයට අරනෝ මෙහාට අරනෝ චක් ගන්නෝ චොක් ගන්නෝ බලන්න. තරහයි. කවුරුත් තරහුනේ. අපි එක්කම තරහයි. එතන නැසේවා කියන අදහසක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට පින්නතුනේ අපේ තරහකාරයෝ ඉන්නවා. බුදුහාමුදුරන්ට තරහකාරයෝ හිටියේ අපි ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. අපි හිතුවට තරහකාරයෝ නැහැ කියලා අපිට තරහකාරයෝ ඉන්නවා. අපි හිතන්නෙත් නැතුව සමාජලාවට තරහකාරයෝ ඉන්නවා. මේ ලෝකේ විවිධයි විෂමයි නානත්ත් කාය නානත්ත් සංඥා.
දැන් ඔය තරහ අයගෙන් කොටසක් ඉන්නවා ඒ අයට අපි බය නැහැ. ඔන්න බලන්න අපේ තරහ ඇති වෙන හැටි. එතකොට අපි ඒ අයට මොනවා හරි බනින්න හිතුනොත් අපිට වඩා ඒගොල්ලෝ දුර්වලයි. ඒ සතුර දුර්වලයි. දුර්වල නම් අපිට බනින්න හිතුනොත් මොකද කරන්නේ? ගිහිල්ලා මූණටම බැන්නා. ගහන්න හිතුනොත් ගැහුවා. නින්දා කරන්න හිතුනොත් නින්දා කරා. අපහාස කරන්න හිතුනොත් අපහාස කළා. දැන් එයා නැසේවා කියන අදහසක් අපිට ඇති වෙන්නේ නැහැ. ඇයි? අපිට වඩා දුර්වල හතුරෙක්. නමුත් පින්නතුනි අපිට වඩා ප්‍රබල හතුරු ඉන්න ඕනේ. ප්‍රබල හතුරෙකුට අපි අභියෝග කරන්න බෑ. මොකද වෙන්නේ? එයා අපිට හතුරුකමක් කරාට අපිට ගිහිල්ලා බනින්න බෑ. බැන්නොත් අපිට ගුටි කන්න වෙනවා. නින්දා කරන්න බෑ. අපහාස කරන්න බෑ. එයාට මිල මුදල් තියෙන්න පුළුවන්. දේශපාලන හයිය තියෙන්න පුළුවන්. මේ විවිධ පොලිසියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ පෙන්නනවා. මේ විදිහට මං සම්බන්ධයි කියලා. ඒකෙන් එයා වටාපිටාවක් හදාගන්න උත්සාහ කරනවා. ඒ නිසා අපිට කෙලින්ම ගිහිල්ලා බනින්න බෑ. අභියෝග කරන්න බෑ. ආන්නේ වගේ අය ඉන්නවනම් අපි මොකද කරන්නේ? ආන්න නැසේවා කියන අදහස ඇති වෙනවද නැද්ද? අන්න ඒ අයට තමයි නැසේවා කියන අදහස ඇති වෙන්නේ. අපි කියනවා අපිට අභියෝග කරන්න බෑ. ඒ නිසා එයා හිටියත් එකයි නැතත් එකයි. නැති තැනදිත් අපි අරෝ මෙහෙම එකේ. ඕකට හොඳක් නම් සිද්ධ වෙන්න එපා. ඕක නැති වෙලා යන්න ඕන. ඕකගේ පවුලම හැඳි ගෑවිලා යන්න ඕන. කියනවද නැද්ද? කියනවා. අන්න බලන්න හිතේ හැටි. මේක තමයි ව්‍යාපාදේ කියන්නේ. මේක තමයි ව්‍යාපාදේ. ඉතින් වැඩක් නැහැ. දැන් මම තරහ ඇති කරගෙන, කේන්ති ඇති කරගෙන, වෛර ඇති කරගෙන සමහර වෙලාවට ඒ සතුර දන්නෙත් නැහැ. මම මෙහෙ තනියෙන් තැවෙනවා. මගේ ලේ ධාතුව නරක් වෙනවා. නේ? ලේ අපිරිසිදු වෙනවා. ඒ නිසා පින්නතුනි මම උත්සාහ කරන්න ඕන තරුණ දුවෙක් හැටියට, පුතෙක් හැටියට, වැඩිහිටියෙක් හැටියට අපි කවුරුත් උත්සාහ කරන්න ඕන මෙන්න මේ චේතනා අපෙන් අයින් කරගන්න. නැත්තම් ඒකේ විපත සිද්ධ වෙන්නේ මටමයි. ඒකයි ස්වභාවය. ඔන්න බලන්න ව්‍යාපාදේ. 3. ක්‍රෝධය. ක්‍රෝධය කියන්නේ කිපෙන සුළු බව. දැන් මම අර ඉස්සෙල්ල කිව්වේ තරහ ගන්නවයි කියලා. තරහ ගන්නවා කිපෙන සුළු ගතිය. දැන් කිපෙන සුළු බව ඇති වෙනොත් සමහරුන්ට ඉක්මන් කිපීම ඇති වෙනවා. නේ? මේ මොහොතින් කුකුල් කේන්තිය කියලා කියන්නේ මොහොතින් ඇති වෙනවා. සමහරලාට ඒ වෙලාවට වෙන විපත ජීවිත හානියක් වෙන්නත් පුළුවන්. ඒක පාලනය කරගත්තේ නැත්නම් පින්නතුනි ඒ විපත බරපතල වෙන්න පුළුවන්. ඒ මොහොතකින් මේ කේන්තිය නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කේන්තියට දක්වන ප්‍රතිචාරය බරපතල වෙන්න පුළුවන්. මෙන්න මේ ඇතිවන කෝපයේ සමහරු තුල නැති වෙන්නේ නැහැ. සමහරු තුල මොකද වෙන්නේ? පැසව තියෙනවා. මං දෙන්නම් ගේම. මෙහෙම කියා ඉන්න. ඔබ මට මෙහෙමනේ කිව්වේ. දැන් සමහර වෙලාවට අපි මෙහෙම කරන්න ඕනේ පින්නතුනේ. දැන් බලන්න. අපිට බනින්න ඕන නම් කෙනෙකුට බනිනවා. බැනලා අපි ඉවර වුණාට පස්සේ යාට කියනවා මේ අනේ මට ඒ වෙලාවේ කේන්ති ගියා. ඔයා ගණන් ගන්න එපානේ. මට කියවුණා. කියලා පොඩ්ඩක් ඇඟටත් තට්ටු කරලා කියනවා. එතෙන්දී එහෙම කිව්වට ගෙදර ආවට පස්සේ අම්මට කියන අම්මේ අන්න අරකේ හම්බ වුණා. මං අද හොන්දට දීලා ආවේ. දැන් මේ වැරදිලා කේන්තියට ඉබේ කේන්ති ගිහිල්ලා කියවිලාද ඕනකමින් කියලාද? ඕනකමින් බැනලා ඇවිල්ලා තියෙන්නේ. ඒක ඇත්තම තත්ත්වේ පේන්නේ ඒ විස්තරي අම්මට කියනකොටයි. අන්න ඒකයි පින්නතුනේ. මේ හිත පුදුම දෙයක්. මේ හිත තමයි හදන්න ඕන. බුදුහාමුදුරුවෝ උත්සාහ කළේම හිත හදන වැඩපිළිවෙල. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ හිතෙන්. චිත්තේන නියති ලෝකෝ. මුළු ලෝකයෙන් පාලනය වෙන්නේ හිතෙන්. හිත හදාගත්තොත් තමයි අපි දිනුනේ.
හිතින් තමයි මේ සේරම කෙලෙස් ඇති වෙන්නේ. ඇත්තටම කෙලෙස් කියන්නේ මොනවද? හිතේ ඇති වෙන සිතුවිලි. සිතුවිලි කොච්චර වෙනසක් අපිට කරනවද කියලා බලන්න. මේ ඇති වෙන එක සිතුවිල්ලක් නිසා මොකද්ද වෙන්නේ? හෘද ස්පන්දන වේගය වැඩි වෙලා මැරිලා වැටෙන්න පුළුවන්. බලන්න එක සිතුවිල්ලක් නිසා මැරිලා වැටෙන්න පුළුවන්. නේ? නහරයක් පොපුරන්න පුළුවන්. එහෙනම් හිත හදාගත්තේ නැත්තම් තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. එහෙනම් කෝපය, ක්‍රෝධය, පැසව ඇවිල්ලා ඒක වෛරයක් බවට පත් වෙලා සමහර වෙලාවට තව දිගට යන්න පුළුවන්. ඒ නිසා අපේ හිතේ ඇති වෙන මේ ක්‍රෝධය, මේ තරහ අපි අඩු කරගන්න උත්සාහ කරන්න ඕන. එකපාරට නැති කරගන්න බෑ. ඒ නිසා තරුණ දුවල පුතාලා ආවේගශීලීව වැඩ කරනවා. ඒ නිසා ආවේගයෙන් තීරණ ගන්න කලින් මොහොතක් ආපස්සට හැරලා බලන්න ඕන මම මේ ගත්ත තීරණේ හරිද? මම මෙහෙම අපේ අම්මට මෙහෙම කිව්ව එක හරිද? තාත්තට මං සැරෙන් කතා කරේ එක හරිද? සහෝදරයට සහෝදරියට මම මෙහෙම කතා කළේ එක හරිද? මගේ අසල්වාසියාට මම මෙහෙම කතා කළේ එක හරිද? අන්න විමසන්න ඕන තමන්ගේ. අන්නේ විමසුම් සිත ඇති වෙන්න ඕන. ඒක තමයි පින්නතුනි අපි යහමකට යන මඟ. ඒකයි. ඊළඟට හතරවෙනි එකට කියනවා උපනාහය. උපනාහය කියන්නේ සිත තුළ සැඟවුණු ක්‍රෝධයයි. සැඟවිච්ච ක්‍රෝධය තියෙනවා. පේන්නේ ක්‍රෝධයක් නෑ වගේ. දැන් අපි ක්ලේශයක් ගත්තාම පින්නතුනි ඕකේ තියෙන අවස්ථා තුනක්. එක ක්ලේශයක් ගත්තාම අවස්ථා තුනක් තියෙනවා. එක අනුසය අවස්ථාව. දෙක පරිඋත්ථාන අවස්ථාව. තුන වීතික්කම අවස්ථාව. අනුසය අවස්ථාව කියලා කියන්නේ හිත යට තියෙනවා මතු වෙන්නේ නැහැ. තරහ හිතේ තියෙනවා. අන්න ඒකයි තියෙන සැඟවුණු තරහ. හැබැයි අලු යට තියෙන ගිනි පුපුර වගේ. ගිනි පුපුරක් ඒක ගින්දර තියෙනවා. හැබැයි දැන් තියෙන්නේ ගින්දර නෑ වගේ තමයි. ඇයි අලු වලින් වැහිලා. හැබැයි හතුරෙක් දැක්කොත් මොකද වෙන්නේ? අර ගින්දර පත්තු වෙලා උඩට එනවද නැද්ද? උඩට එනවා. ආන්න අනුසය වශයෙන් තිබිච්ච අර චේතනාව ටක් ගාලා මතුවෙනවා. ඒකට කියනවා පරිඋත්ථාන වුණා. එතනින් නතර වෙන්නේ නැහැ හතුරට නරක වචනෙන් බනිනවා. නින්දාවක් කරනවා. හින්ට් එකක් පාස් කරනවා. මොකද්ද වෙන්නේ? අර ක්ලේශය ක්‍රියාත්මක වුණාද නැද්ද? ක්‍රියාත්මක වුණා. අන්න ඒකට කියනවා වීතික්කම අවස්ථාවට ආවයි කියලා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ සිතුවිල්ලකුත් අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. 5. ඒකට කියනවා මක්ඛය කියලා. මක්ඛය කියලා කියන්නේ ಗುಣමක බව. ಗುಣමක බව කියන්නේ ಗುಣ මකන සුළු බව. සමහරුන්ට අම්මා තාත්තා තමන්ගේ ජීවිතේ ගොඩ ගන්න අප්‍රමාණ ලෙස උදව් කළා. හදුවා, වැඩුවා, පෝෂණය කළා. සමහර අය අපේ ජීවිතේට අපිට අත දීපු අය ඕන තරම් ඉන්නවා. අධ්‍යාපනයට අත දීපු අය ඉන්න පුළුවන්. අපේ ව්‍යාපාරය කරන්න අත දීපු අය ඉන්න පුළුවන්. කෙනෙකුට විදේශගත වෙන්න අත දීපු අය ඉන්න පුළුවන්. කෙනෙකුට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න අත දීපු අය ඉන්න පුළුවන්. කෙනෙක් ලෙඩ වුණු වෙලාවෙදී පිහිට වෙලා අත දීපු අය ඉන්න පුළුවන්. හැබැයි පින්නතුනි සමහරව ඒ වගේ වෙලාවල් වලදී බොහෝම කරුණාවෙන් ස්තුතිවන්තව කටයුතු කළාට ඒක සුළු මොහොතකින් අමතක කරන සුළුයි. අන්න ඒකටයි කියන්නේ ಗುಣමක බව, ಗುಣ මකන සුළු බව. ඒ කරපු උදව් උපකාර කිසිවක් සලකන්නේ නැතුව ඒ උදව් කර මිනිහටම පයින් ගහලා පැත්තකට දානවා. ඒ නිසා තරුණ දුවල පුතාලා මීට වඩා සංවේදී වෙන්න ඕන කියන එක තමයි මේකෙන් මතක් කරලා දෙන්නේ. ඊළඟට තියෙනවා පින්නතුනි 6 වෙනි ක්ලේශය තමයි පලාසෝ. පලාසෝ කියලා කියන්නේ ගරු කළ යුත්තාට ගරු නොකිරීම.
දැන් දස පුණ්‍ය ක්‍රියා කියලා තියෙනෝනේ 10ක්. දානං සීලංච භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යා වච්චා පචායන්ති දේශනා සුති දිට්ඨිචෝ. වෙය්‍යා වච්ච සා අපචායන කියලා ගුණධර්ම දෙකක් තියෙනවා. මෙන් අපචායන කියන්නේ වැඩිහිටියන්ට සැලකීම. කවුද වැඩිහිටියෝ? අම්මා, තාත්තා, ගුරුවරු, පන්සලේ හාමුදුරුවෝ, නේ? අසල්වාසී, නැන්දා, මාමා, ආච්චි, සීයා. මේ වැඩිහිටියෝ ඉන්නවා. නෑදෑයෝ ආශ්‍රය කරන එක අමාරු එක ඇත්ත. තමන්ගේ නෑදෑයෝ හරි අමාරුනේ ආශ්‍රය කරන්න. අර කියලා තියෙන්නේ නෑයයි, වේයයි, මීයයි තුන් දෙනාම එක වගේ කියලා. නේ? ඒක නිසා අමාරුයි. හැබැයි ඒගොල්ලොන්ගේ තියෙන දුර්වලකම් අපි අරගෙන අපි ක්‍රෝධ කරන එක නෙවෙයි කරන්න ඕන. අපෙන් යුතුයකමක් තියෙනවා නම් ඒගොල්ලොන්ට ඉෂ්ට වෙන්න. මේකෙන් කියන්නේ කොන්ද නමාගෙන ඔළුව නමාගෙන මේ නිවටේක් වගේ වැඩ කරන්න කියන එක නෙවෙයි. මෙතන කියන්නේ ඍජුව තීරණාරං වැඩ කරන්න. හැබැයි තමන්ගෙන් යුතුයකමක් තියෙනවා නම් ඉෂ්ට කරන්න ඒක ඉෂ්ට කරන්න. අන්න ඒකයි මේ කියන්නේ. ඒ නිසා වැඩිහිටියන්ට සලකන එක ගරුසරු කරන එක අපේ වගකීමක්. ඒකෙන් තමයි තමන් කවුද කියලා පෙන්වුම් කරන්නේ. දැන් වැඩිහිටියන්ට සලකනකොට සැලකුම් ලබන කෙනා නෙමෙයි ගෞරවයට පාත්‍ර වෙන්නේ. බොහෝ අය හිතන්නේ සැලකුම් ලබන කෙනා කියලා නෑ. සලකන කෙනා තමයි ගෞරවයට පාත්‍ර වෙන්නේ පින්නතුනි. සලකන කෙනා. මොකද එයා ගැන තමයි අනිත් අය බලන්නේ. සමාජයේ දකින්නේ එයා ගැනනේ. එතකොට එයා ගැන තමයි හොඳ අවධානය ඇති වෙන්නේ. ඒකයි මේ කියන්නේ. ඒ නිසා ගරු බුහුමන් කළ යුතු කෙනාට ගරු බුහුමන් කරන්න ඕන. ඊළඟට අපි තුල තියෙන තවත් ක්ලේශයක් ඉස්ස කියන්නේ ඊර්ෂ්‍යාව. කසඩම වැඩක්ම නැති ක්ලේශයක්. ඊර්ෂ්‍යාව. කවුරු හරි හොඳට ඇඳලා යනවා දැක්කොත් ඔන්න ඉන්න බෑ. නලියනවා. වෙවුලනවා. නේ? මෝන රතු වෙනවා. නේ? හරි අමාරුයි දරා ගන්න. ඊර්ෂ්‍යාව. කවුද තැවෙන්නේ? තමන්මයි. සමහරට ඊර්ෂ්‍යාවට භාජනය වෙන මිනිස්සයා දන්නේවත් නැහැ. ඊර්ෂ්‍යා කරන එක්කෙනා නිකන් තැවෙනවා. ඒ නිසා මානසිකව කොයිතරම් ඇදවැටීමකට වෙනවද? තමන්ට කිසි දෙයක් හරියට කරගන්න බෑ, කියා ගන්න බෑ, ලියා ගන්න බෑ, විභාගයක් කරන්න බෑ. මේ ඊර්ෂ්‍යා කර මොකක්වත් කරන්න බෑනේ. ඒ නිසා අපේ හිතේ තියෙන මෙන්න මේ தત્ත්වයේ තේරුම් අරගෙන ඒක අපි කොහොම හරි පාලනයකට නතු කරගන්න ඕන. ඒකයි මේ කියන්නේ. ඊළඟට තියෙනවා පින්නතුනි 8 මච්චරිය කියන්නේ මසුරුකම. දැන් අපි තරුණ වේවා, බාල වේවා, වැඩිහිටි වේවා, වයෝ වෘද්ධ වේවා කාටත් ආශාව කියන එක තියෙනවා. ලෝභය කියන එක තියෙනවා. තණ්හාව කියන එක තියෙනවා. ලෝභය තිබුණට කමක් නැහැ. ලෝභය නැතුව ජීවත් වෙන්න බෑනේ. මැරෙනකොටත් නිවන් දැකලා නැත්තම් ලෝභය තියෙනවද නැද්ද? තියෙනවා. මැරෙනකොටත් ලෝභය තියෙනවා. සමහරලා අම්මලා තාත්තලා කියනවා වයෝ වෘද්ධ වෙනකොට පුතේ මට නම් ඇති තණ්හාවක් නැහැ කියලා. මං අර කරන්න ඕන නිසා කළා. එහෙම කියනවනේ. කරන්න ඕන නිසා කියලා කියන්නේ ඕන කියන්නේ තණ්හාවද නැද්ද? තණ්හාව තමයි අර වචනේ ටිකක් බර අඩු කරලා කියනවා. තණ්හාව නැති කරලා නැහැ. තණ්හාව නැති කරොත් නිවන් දැක්කා. තණ්හාව තියෙනවා. තණ්හාව තිබුණා වගේ නෙමෙයි මසුරුකම. තණ්හාව තිබුණාට තමන් හම්බ කරන දේවල් වලින් තමන් කාලෙන්දලා හොදට ඉන්නවා. අනුන්ටත් කරන්න පුළුවන් උදව්වක් තියෙනවා මං කරනවා. මසුරයි එහෙම නෙමෙයි. අනුන්ට කොහොමද උදව් කරන්නේ? තමන් කාලෙන්දලා ඉන්නෙත් නැහැ. හරියට ඇඳුමක් අඳින්නේ නැහැ. හරියට කෑම ටිකක් කන්නේ නැහැ. හරියට ගෙයක් දොරක් හදාගන්නේ නැහැ. නේ? සල්ලි බිල බුදල් හංග ඉඳලා අන්තිමට තමන්ට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ, මැරිලා යනවා. අන්න එක තමයි මසුරුකම. ඒ නිසා
මසුරෙක් වෙන්න එපා කියන එක තමයි මේ කියන්නේ. මේකෙන් කියන්නේ ඉතිරි කරන්න එපා කියන එක නෙවෙයි. ජීවිතේ ගොඩනගා ගන්න ඉතිරි කරන්න ඕනේ. ඒකත් බුදුහාඳුරෝ දේශනා කළානේ. ඒකේන භෝගේ බොංජෙය ද්විහිකම්මං පයෝජේ චතුත්තංච නිදාපේය. උපයන ධනය කොටස් 4කට බෙදලා එක් කොටසක් ඉතිරි කරන්න කියලා කිව්වා. එකක් පරිභෝජනයට ගන්න, දෙකක් කර්මාන්ත විශ්ේ ආයෝජනය කරන්න. ඒ නිසා අවශ්‍යයි ඉතිරි කරන එක. අර පිරිමැස්මෙන් වැඩ කරනවා අම්මලා කුස්සියේ. ඒක ඉගෙන ගන්න ඕනේ. සමහරව නිකන් කලාවට කියනෝනේ අනේ මට උයන්නත් බෑ. මේ සමහර ගෑනු දරුවෝ. ඒක නිකන් ෆැෂන් එකක් විදියට. ඒක නිකන් අගේ කළ යුතු දෙයක් හැටියට. ඒ ගැන දුක් වෙන්න ඕන උයන්න බැරි නම්. නේ? අම්මලා අර පිරිමැස්ම උගන්වන්නේ කුස්සියේදී. ඒක ලෝභකම නෙවෙයි. ඒක තමයි හොඳම ආර්ථික විද්‍යා පාඩම. ඒ අර පිරිමැස්ම. ඒ නිසා පින්නතුනේ මේ මසුරුකම තමයි අපි ඈත් කරගන්නවා. ඊළඟට තියෙනවා මායාකාරී බව. මායාකාරී බව කියලා මෙතන හඳුන්වන්නේ පින්නතුනේ තමන් කරන වැරදි හංගලා තමන් සිල්වතෙක් විදියට පෙනී ඉන්න උත්සාහ කරනවා. තමන් කරන වැරදි සේරම හංගනවා. හංගලා සිල්වතෙක්, ගුණවතෙක් විදියට පේන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒක තමන්ට කරන වංචාවක්. අන්නේ වංචාව සිද්ධ කරන්න එපා. තමන් ඍජු වෙන්න, තමන් අවංක වෙන්න. ඒකයි අවශ්‍ය. ඊළඟට තියෙනවා සාඨිය කියලා ක්ලේශයක්. සාඨිය කියන්නේ කපටිකම. බලන්න මේ හිතේ ඇති වෙන දේවල් වල හැටි. නේ? කපටිකම. ඒ නිසා සමහරව හිතන කපටිකම ප්‍රඥාවේ කියලා නෑ. අපි කියන්නේ සට කපටිකම කියලා නේ විවහාර කරන්නේ. ඒ නිසා කපටිකම ප්‍රඥාව නෙවෙයි. කපටිකම අපි ප්‍රතික්ෂේප කරන්න. ඊළඟට අපිට වෙලාව නැහැ පින්නතුනේ මේවා එකක් ගැන ගොඩක් සාකච්ඡා කරන්න. තම්බ කියලා තියෙනවා ක්ලේශයක්. ඒකෙන් කියන්නේ තද බව. තද බව කියලා කියන්නේ කල වැරදි නොපිළිගන්න එක. වරද්දක් පිළිගන්න එක නිකන් පහත් දෙයක් හැටියට සමහරව හිතනවා. නෑ. වරදක් වුණා නම් ඒක පිළි අරගෙන ඒ වරද ඉස්සරහට නොකරන්න තීරණය කරගන්න ඕන. නමුත් අපි තුල තියෙනවා අන්නේ වැරදි නොපිළිගැනීමේ හිත තුල තියෙන ස්වභාවයක්. 12 සාරම්භ කියන්නේ එකට එක කරන එක. යමක් කළාම කිව්වොත් ඒකට එකක් කියනවා. එයා මොනවා හරි කරාම මෙයත් ඒකට එකක් කරනවා. එහෙම නෙමෙයි. Tamante ඉලක්කයකට යනවා නම් තමන්ගේ වැඩ ටික කරගෙන යනවා මිස එකට එක කිරීම නෙමෙයි අපි කරන්න ඕන. ඊළඟට පින්නතුනේ තියෙනවා මානය. අපේ තියෙනෝනේ සෙය්‍යමාන, හීනමාන, සදිසමාන කියලා මානයේ විවිධ කොටස් තියෙනවා. දැන් බලන්න සමහර වෙලාවට හිතනවා එයා මට වඩා පහත්. මොකද මට සල්ලි තියෙනවා එයාට නැහැ. ඔන්න බලන්න හිතේ ඇති වෙන ස්වභාවය. සමහරවිට මට හොඳ ගෙයක් තියෙනවා එයාට ගෙයක් නැහැ. ඒ නිසා මං උසස්. එයා පහත්. අත්තුක්කංශන, පරවම්බන අනුන් පහත්. මම හැඩ එයා හැඩ නැහැ. මං කට්ටිය අඳුරනවා එයා අඳුරන්නේ නැහැ. ඔන්න බලන්න හිතේ ඇති වෙන අදහස් වල හැටි. සමහර වෙලාවට අපිට ඇති වෙනවා එයා ඔය කොච්චර නැතුවත් ඒ කාලේ අපි දෙන්නේ එක පන්තියේ හිටියේ. සමහර වෙලාවට අපි එහෙම කියනවානේ. ඔය දැන් ඔය මේ දොස්තර වුණාට ඒ දවස්වල අපි එකට එක බත් එක කෑවේ. ඒ කියන්නේ මේ මට සමාන කරගන්නවා. මේ මානය. සමහර අය තුල තියෙනවා හීනමාන කියන එකක්. ඒ කියන්නේ අනේ මට මොකුත් බෑ. මට කතා කරන්න බෑ. මට යත් එක පෑහෙන්න බෑ. මේවා තමයි අපි නැති කරගන්න ඕන. ඒක නිසා අපි දියුණුව ඇති කරගන්න නම් මේ මාන කියන ස්වභාවය අපි ඈත් කරගන්න 14. තවත් තියෙනවා එකක් අතිමාන කියලා. ඒ තමයි අර කිව් එකේම තමන් උසස්ය කියලාම හිතන ස්වභාවය. 15 තමයි මදය. මදය කියන්නේ මත් බව. මත් භවයේ ගොඩාක් දේවල් තියෙනවා. තරුණකමට මත් වෙනවා. ඒකට කියන යොබ්බන මදය කියලා. සමහරු ආරෝග්‍ය මදය. සමහරු කියන්නේ මම මේ වයස වුණාට එක බෙහෙත් පෙත්තක් බීලා නැහැ මම මේ දක්වා. සමහරු කියන්නේ මේ මත් ඒක. ආරෝග්‍ය මදය. නේ. ඊට පස්සේ ලෙඩක් හැදුනම හොම්බෙන් යන්න වෙන්නේ ඊළඟට. නේ.
ආන්න ඒක නිසා මේ කියන්නේ ඒකයි. එහෙම මොකද පින්නතුනේ අපි ලෙඩ නොවන කෙනෙක් නෑ. බුදුහාඳුරෝ දේශනා කරනවා රෝග නිට්ටං පබංගුරං. රෝගවලට ආකාරයක් මේ ශරීරය. ඒ නිසා මට ලෙඩ නෑ කියා ලෙඩ වෙන්න නෙමෙයි මේ කියන්නේ. නමුත් එහෙම මදයක් ඇති කරගන්න හොඳ නෑ මත් වීමක්. 16 ප්‍රමාදය. ප්‍රමාදය කියන්නේ අපි හැම දෙයකටම ප්‍රමාද වී කටයුතු කිරීම. බුදුහාමුදුරුවෝ අප්‍රමාදයනේ අගය කළේ. අප්‍රමාදෝ අමතපදම් පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යතමත. ඒ නිසා ප්‍රමාදය හේතු වෙන්නේ මරණයට, අප්‍රමාදය හේතු වෙන්නේ නිවනට. ඒ නිසා අප්‍රමාදීව කටයුතු කරන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ නිසා මෙන්න මේ කෙලෙස් 16 පෙන්නතුනේ අපේ හිත තුළ අපිව පහතට දාන, අපේ හැකියාව මොට කරන, අපිව දුර්වල කරන ඒවා කියලා දැනගෙන මේ ධර්ම දේශනාව කීප සැරයක් අහලා ඇත්තටම මේ මන් තුල තියෙනවද? තියෙනවා නම් මම ඒක අඩු කරගන්න ඕන. මම පියවරින් පියවර ඉස්සරහට යන්න ඕන කියන මේ හැඟීම ඇති කරගෙන කටයුතු කරොත් අපිට හොඳ යෝන්වියක්, හොඳ තාරුණ්‍යයක්, පෞරුෂයකින් හෙබි තාරුණ්‍යයක් ගොඩනගා ගන්නට මේ සිත නිවැරදි තැනකට ගෙනීම අත්‍යවශ්‍ය කාරණයක්. අන්නේ தත්ත්වය ඇති කරගන්නට මේ බණපදය ඔබේ ජීවිතයට ශක්තියක් වේවා, පිටිවහලක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ගත්තේ මා මුලින්ම මතක් කළා පානදුරේ පදිංචි නෙවිල් කුරේ, ඉන්ද්‍රානි කුරේ, චන්ද්‍රානි කුරේ, චිත්‍රානි කුරේ සහ ශ්‍රියානි හැරියට් කියන මේ මහත්ම මහත්මීන් පිරිස, සහෝදර සහෝදරියන් පිරිසයි. එක්සත්ව එකමුතුව මේ උදාරතර මහා පින්කමට දායකත්වයේ ගත්තා. පින් දෙන්න බලාපොරොත්තු වෙනෝ පයාගල වඩුගොඩ පදිංචි වී සිටි පී.බී. පොලිසිඤ්ඤෝ ආර්.ඒ. රැන්ස නෝනා සීයා සහ අච්චි, එම් බර්නාඩ් කුරේ, පී.බී. යසවති පියා සහ මෑණියන්, පී.බී. සුගතදාස, පී.බී. චන්ද්‍රදාස, පී.බී. සුමනසිරි මාමාවරුන්, මාලින් කුරේ, කේ.ඩී. සුනිල් මේ සහෝදරයන් දෙදෙනා, මේ මියන්ට එදුණු අපවත් ඊදාල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට අත්පත් වේවා. මේ ධර්ම දානමේ කුසලයෙන් ලැබිච්ච ආනිසංසයට අත්පත් වේවා. එය සුඛිත මුදිත වේවා. අමා මහ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින දැනට දරුවෙකු බිහි කරන්න බලාපොරොත්තුෙන් ඉන්න තිලිනි ඉමේෂා දියණියට අපි ප්‍රාර්ථනා කරනවා. මේ ලබාගත් උදාරතර මහා කුසල ශක්තිය බලයෙන්, තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන්, දලදා හාමුදුරන්ගේ පිහිටෙන්, ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන්, සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබිලා ඇයට නිරෝගිමත්, වාසනාවන්ත, ගුණබර, පුණ්‍යවන්ත දරුවෙකු බිහි කරන්නට ශක්තිය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා. ඒ වගේම මෙම මාස උපන්දිනය සමරන සුරංජ දීපාල්, තරිඳි කිසාලි, සනුති සෙනායා, සයුල් සස්මිතහා, චෙනිරු සස්මිත මේ නම් සඳහන් කළ දුවල පුතාල කාටත් සුබ උපන්දිනයක් වේවා, නිදුක් නිරෝගී බව, දීර්ඝායුෂ වේවා, අනාගතේ වාසනාවන්ත වේවායි අපි ප්‍රාර්ථනා කරමු. දේශකයන්න් වහන්සේ සහ දැනට වැඩ සිටින නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්, නදීෂාන් ප්‍රනාන්දු එතුමාගේ ව්‍යාපාර කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ශ්‍රී ලංකාව පත්ව සිටින අර්බුදයෙන් ඉක්මනින් ගොඩ ඒමටත්, ලක්වැසි ලෝවැසි සියලු දෙනාට යහපතක් වීමටත් මේ පින් හේතු වාසනා වේවා. මෙලොව යහපත, පරලොව සුගතියක් වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං.
ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබේ ජීවිතය ප්‍රඥාවෙන් ආලෝකමත් කරන්නට බෞද්ධ කුවන් මෙතුලිය ඔබේ දසවන් මානයට සමීප කරවන ප්‍රඥා ප්‍රදීප ධර්මදේශනා මාලාවේ මේ සතියේ දේශනාව මෙලෙස නිමාවට පත්වන්නේ. අදත් දේශනාව පවත්වා වදාළ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය මුදා වේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් යලිත ලබන සතියේත් ඔබ හමුවන බලාපොරොත්තු වෙන ප්‍රඥා ප්‍රදීප දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. සුපින්වත් ඔබ හැමදිනාටමත් තෙරුවන් සරණ වේවා.